හරිද මධ්‍යසාර රසායනයේ හරි සාමාන්‍යයෙන් මේ ඕගනික් වීඩියෝ සීරීස් එකේ පුතේ පස්වෙනි හරි සාමාන්‍යයෙන් පස්වෙනි වීඩියෝ එක දැනට වීඩියෝ හතරක් දාලා තියෙනවා. කලින් වීඩියෝස් බලපු නැති කට්ටිය අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. හරි මුලින් ඉඳන් ඔයාලට ඕගනික් හදලා දෙන වැඩක් මේක. හරි මම කිව්වනේ මේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව හරි සාමාන්‍යයෙන් මේ වැඩේ කොහොම හරි ඕගනික් වලට කොට දාලා දෙන්න හදන වීඩියෝ සීරීස් එකේ පුතේ පස්වෙනි වීඩියෝ එක. හරි මේ යන්නේ පස්වෙනි වීඩියෝ එක. දැනට වීඩියෝස් හතරක් දාලා දෙනවා. ඔයාලට මුලින් ඉඳන් ඕගනික් හදා ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. හරි මම කියවනේ මම මේ වීඩියෝ සීරීස් එකේදී බලාපොරොත්තු වෙන්නේ හරි කිසිම දෙයක් නෙවෙයි කොහොම හරි මම වැඩේ කොට දාලා දෙන්න. හරි මේ ඕගනික් වීඩියෝ සීරීස් එකේ ඊට පස්සේ ඔයාලට හරි මම කිව්වා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ සීරීස් එකේදී හරි ඔයා අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාලා අහන්න ඕන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න ඕන. හරි එතකොට මට මේ වැඩේ හදලා දෙන්න හරි ලේසි. හරි පුතේ යමු අපි මාතෘකාවට මේ ඔයාලට මේ මාතෘකාව ටිකක් වැදගත්. හරි ඇල්කොහොල්ස් හරි ඇල්කොහොල්ස් නැත්තම් මද්යසාර. දැන් ඔය කලින් වගේ අපි බලමු මොනවද මද්යසාර. මම කිව්වනේ බිඳුවේ දැනුම තියෙන කෙනෙක්ට උනත් පුතේ වැඩේ කොට දා ගන්න පුළුවන් විදියට තමයි මම වැඩේ හදන්නේ. හරි මේ ආන්නකො මේ වගේ පුතේ හයිඩ්‍රෝකාබන් දාමයක මෙතන හයිඩ්‍රෝකාබන් දාමයක මේ ආන්නකො මේ කාබන් දැන් 9යි සර් මෙතන කාබන් මේ හයිඩ්‍රජන් කෙනෙක් අඩුයි නේද? ඔව් මෙන්න මේ කෙනා වෙනුවට මම පොඩ්ඩක් ලොකු කරලා කියන්න. මෙයා වටා බන්ධන 3යිනේ. මේ වගේ පුතේ හයිඩ්‍රෝකාබන් දාමයක මැදකට හරි එහෙම නැත්නම් මෙහෙම හයිඩ්‍රෝකාබන් දාමයක් ඇඳලා බලන්න. මේ කෙලවර ඉන්න එක්කෙනාගේ පුතේ මෙහෙම CH2 කෙනෙක් දැම්මොත් දැන් ළමයි දන්නවා හරි CH2 කෙනෙක් දැම්මොත් සර් මෙතන තව එක බන්ධනයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තැනකට මෙහෙම OH කෙනෙක් හරි ආවොත් මේ වගේ සංයෝග වලට අපි කියනවා පුතේ මොනවයි කියලා? මධ්‍යසාර. හරි මේ වගේ වලට කියන නම තමයි මධ්‍යසාර. කවුරු හරි හයිඩ්‍රෝකාබන් දාමයක මැදකට හෝ එහෙම නැත්නම් මේ වගේ කෙලවරකට OH එකක් ආවොත් මධ්‍යසාර. එතකොට ළමෙක්යි සර් OH තියෙන හැම තැනකම මධ්‍යසාරද ඉන්නේ? අහෝ නෑ වාඩි ඉස්සරහට හම්බෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. හරි මෙයාගේ නම පුතේ බෙන්සීන්. බෙන්සීන් කෙනෙක්ට පුතේ OH කෙනෙක් බැඳුනොත් එයාට කියන නම දන්නවද දන්නේ? එයාට කියන නම ෆීනෝල්. එයා මධ්‍යසාරයක් නම් නෙමෙයි. හරි මෙයා ෆීනෝල් මේ දෙන්න මධ්‍යසාර. ඒකින්ද මතක තියාගන්න OH ඉන්නේ හැම තැනකම මධ්‍යසාර නෑ. හරි ඔන්න මූලිකම කතාව. හරි දැන් මධ්‍යසාරයක් අඳුර ගන්න දන්නවා. හරි OH එකක් ඉන්නවා නම් එයා මධ්‍යසාරයක් හයිඩ්‍රෝකාබන් දාමයක කෙලවරක හෝ මැද. හරි අහන්නකො ඊළඟ කතාව. හරි සරල වශයෙන් මධ්‍යසාරයක් අඳුරගත්තා. ඊළඟ කතාව වල මෙහෙම එකක් තියෙනවා. මම අහන මොකද්ද? පුතේ මධ්‍යසාර වර්ග ටිකක් තියෙනවා. හරි මම ඉස්සෙල්ලා වැඩේ ලියාගෙන යන්නම් ඊට පස්සේ ඔයාලට වැඩේ තේරෙයි. හරි ඔයාලට වැඩේ තේරෙයි. හරි මම වැඩේ කියන්නම් මධ්‍යසාර වර්ගීකරණයේ ඊළඟ මාතෘකාව සෑහෙන්න වැදගත්. කොහොමද මධ්‍යසාර වර්ග කරන්නේ? හරි මේක සමහර ළමයිට බෑ. හරි මේක සමහර ළමයිට බෑ. හරි සමහර කට්ටිය අහන කොහොමද සර් මධ්‍යසාරයක් වර්ග කරන්නේ? හරි සමහර කට්ටිය දැනන් ඉඳලා තියෙන තීරිය වැරදි. හරි සමහර කට්ටිය හිතන් ඉන්න විදිහට නෙමෙයි වර්ග වෙන්නේ. හරි මේ විදිහට. හරි මම පොඩි කතාවක් කියලා දෙන්න යන්නේ වැඩි ගණන් ගන්න එපා. ඊට පස්සේ ඔයාලට මේකට උත්තර දෙන්නත් ඕන. හරි ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නත් ඕන. හරි මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නත් ඕන. හරි ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නත් ඕන. හරි ඔන්න මම පැත්තකින් තියලා දෙන්නේ ඒක. හරි අන්තිමටම ඔයා ඒකට උත්තර දෙන්න ඕන. හොඳට අහගන්න මම කියන වචනයක් සෑහෙන්න වැදගත් මේකේ මධ්‍යසාර අඳුරගත්තේ. පුතේ ඔයා දන්නවද දන්නේ මම කලින් වීඩියෝ එකදී කිව්වා ඕගනික් වලදී මේ CH3 කාණ්ඩ එහෙම නැත්නම් CH2 CH3 කාණ්ඩ එහෙමත් නැත්නම් සර් මේ වගේ කුට්ටි. හරි මේ වගේ කොටසක් නැත්නම් මේ වගේ කුට්ටියක් මේ ඕනම කුට්ටියක් අපිට පොදුවේ සංකේතවත් කරන්න පුළුවන් කිව්ව මොනක් කරොත් දාලා කියලා. මේ R කියන අක්ෂරයෙන් මේ කට්ටිය කෙටි කරලා අපිට දක්වන්න පුළුවන් නැත්නම් සංකේතවත් කරන්න පුළුවන් කිව්වා. තව කතාවක් කිව්වා ඔයාලට මතකද දන්නේ? අපි ඕගනික් වලදී සාමාන්‍යයෙන් X කියලා සංකේතවත් කරන්නේ 17 වෙනි කාණ්ඩ කට්ටිය. කවුද 17 වෙනි කාණ්ඩ කට්ටිය? ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්, ෆ්ලූවරින්. සාමාන්‍යයෙන් මේ දෙන්න ඕගනික් වලදී ගොඩක් වෙලාවට යෙදෙනවා අඩුයි කියලාත් මම කලින් වීඩියෝස් වල කියලා දුන්නා. හරි එතකොට මේ වගේ කට්ටියට කියන්න පුළුවන් R කාණ්ඩ. එහෙනම් පුතේ අපිට මේ වගේ කෙනෙක් R කාණ්ඩයක් නේ. එහෙනම් සර් මේ බලන්නකො මේ වගේ මධ්‍යසාරයක මෙයා වෙනුවට මේ කොටස වෙනුවට කවුද? R කියලා ලියන්න පුළුවන් ඕනනම් අපිට R C එකක් මේ දෙන්න මෙහෙමම ලියුවා. බලන්න පුතේ මෙයා වෙනුවට මම පොඩි වැඩක් කියලා දෙන්නේ මේ CH3 කාණ්ඩ වෙනුවට R කියලා ලියුවා. මෙයා වෙනුවට R කියලා ලියුවා. මේ R කාණ්ඩ දෙකක් ඉන්නවා.
හරි OH පුතේ මෙතන CH3ම වෙන්න ඕනේ ඕනනම් මෙහෙම ඉන්නත් පුළුවන් හරි මේ වගේ වටත් R කියලානේ කියන්නේ මේ වගේ එකටත් R මෙහෙම තියෙන්නත් පුළුවන් හරි ඕනනම් CH3ම තියෙන්නත් පුළුවන් එහෙම නැත්නම් O තියෙන්නත් පුළුවන් හරි මේ කොටසට කියන්නේ R කියලා මෙයාටත් R කියන්නේ මෙයාටත් R එතකොට පුතේ මෙයා ලකුණු කරොත් බලන්නකෝ මේ මෙයා මෙහෙම R මේ වගේ R මෙයාත් R මෙයාත් R බලන්න පුතේ හොඳට අහගන්න හොඳේ මේ මධ්‍යසාර වර්ග කරන්න යද්දි මතක තියාගන්න OH බැඳුණු කාබන්ට පුතේ R කාණ්ඩ එකක් බැඳිලා ඉන්නවා නම් මේ R කාණ්ඩ එකයි නම් OH බැඳුණු කාබන් හොඳට අහගන්න හොඳේ OH බැඳුණු කාබන්ට R කාණ්ඩ එකයි නම් පුතේ ඒවට කියන මොන මධ්‍යසාරය කියලායි ප්‍රාථමික මධ්‍යසාර සාමාන්‍යයෙන් අපි මෙහිම ලකුණු කරන්නේ සර් මේ OH බැඳුණු කාබන්ට R කාණ්ඩ දෙකක් තියෙනවා නම් ඒවට කියන මොන මධ්‍යසාරය කියලායි පුතේ द्वितीयक मध्यसार द्वितीयक එයා මෙහෙමයි සංකේතවත් කරන්නේ පුතේ බලන්නකෝ OH බැඳුණු කාබන් මේ එයාට මේ වගේ R කාණ්ඩ තුනක් බැඳිලා ඉන්නවා නම් එයාට කියන මොන මධ්‍යසාරයක් කියලා කිව්වේ තෘතීක මධ්‍යසාර එයා අපි මෙහෙම සංකේතවත් කරනවා හරි තෘතීක මධ්‍යසාර එතකොට ළමෙක් මගෙන් අහයි සර් දැන් සර් කිව්වනේ අපි බලාපොරොත්තු මේකට උත්තරයක් දෙන එක නේ ඔන්න දැන් ළමෙක් කියනවා හරි ගාන හදද්දී මේවා දැක්ක ගමන් ළමයට හරි කලබලයි දැන් දන්නවනේ ළමෙක් කියනවා සර් මේ R කාණ්ඩ දෙකයිනේ මෙයා द्वितीयක වෙන්නේ නැතිනේ අපෝ නෑ ඔයා බලන්න ඕන කවුද OH බැඳුණු කාබන් මෙන්න පුතේ OH බැඳුණු කාබන් මෙයාට කී මොනවද දෙන්නේ එක බැඳලා ඉන්නේ හයිඩ්‍රජන්ලා දෙන්නෙකුයි මේ කොටසම මොන කාණ්ඩයක් වෙනවද R කාණ්ඩයක් වෙනවා මේ කොටසම R කාණ්ඩයක් මෙයා ලොකු කරලා ඇඳුත් පුතේ මේ හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා මේ කොටසම R කාණ්ඩයක් විදිහට සලකන්න පුළුවන් එහෙනම් මෙයා මොන මධ්‍යසාරයක්ද මෙයා පුතේ ප්‍රාථමික මධ්‍යසාරයක් හරි සමහර ළමයි මෙයා ද්විතීයික කෙනෙක් කියලා පටල ගන්නවා මේව දැක්කම හරි ඔයාට වරද්දන්න දෙන්නේ ඔයා මොකද්ද අල්ල ගන්න ඕන පොයින්ට් එක OH බැඳුණු කාබන්ට තියෙන R කාණ්ඩ ගාන අනුව හරි ඔන්න ඕක මූලික වශයෙන් දැනගන්න ඕනේ පුතේ මධ්‍යසාර වර්ග කරගන්න හරි සමහර ළමයිට ඔය වගේ බෑ හරි මධ්‍යසාර වර්ග කරන්න දන්නේ හරි ඔන්න පළවෙනි කතාව හරි මධ්‍යසාර වර්ග කිරීම ඔයාට පුළුවන් දැන් හරි මම ඔතනින් එන්නම් දෙවෙනි කතාවට හරි මට සෑහෙන්න වැදගත් දෙවෙනි කතාවක් තියෙනවා හරි මධ්‍යසාර වර්ග කිරීමෙන් පස්සේ සෑහෙන්න වැදගත් දෙවෙනි කතාවක් තියෙනවා මධ්‍යසාර වල ප්‍රතික්‍රියා හරි ඔක ගොඩාක් ළමයි දන්නේ හරි මධ්‍යසාර වල ප්‍රතික්‍රියා අහන්නකෝ මධ්‍යසාර වල ප්‍රතික්‍රියා හොඳටම කියලා දෙනවා කෙස් දමට හරි මේ අහන්න මධ්‍යසාර වල පළවෙනි ප්‍රතික්‍රියාව තමයි පුතේ සක්‍රීය ලෝහ සමග මධ්‍යසාර සක්‍රීය ලෝහයක් සමග ප්‍රතික්‍රියා කරන්නේ ගොඩාක් කාලවල දන්න පුතේ සක්‍රීය ලෝහ විදියට අපිට හම්බ වෙනවා සෝඩියම් පොටෑසියම් වගේ ලෝහ ගොඩාක් වෙලාවට අපිට හම්බ වෙනවා හරි සක්‍රීය ලෝහ සමග මධ්‍යසාර වල ප්‍රතික්‍රියාව ගොඩාක් වෙලාවට මේ ටික හම්බ වෙනවා අපිට සක්‍රීය ලෝහ විදියට හරි සක්‍රීය ලෝහ විදියට අපිට මෙයා හම්බ වෙනවා හරි සක්‍රීය ලෝහ විදියට ඔය කට්ටිය අපිට සාමාන්‍යයෙන් හම්බ වෙනවා අහගන්න හරි සෑහෙන්න වැදගත් මෙයා සක්‍රීය ලෝහ සමග ප්‍රතික්‍රියාව හරි හරිද මෙයා සක්‍රීය ලෝහ සමග ප්‍රතික්‍රියාව ගොඩක් වෙලාවට අපිට සෝඩියම් සහ පොටෑසියම් මේ දෙන්නකින් ගොඩක් වෙලාවට ප්‍රතික්‍රියාව වෙන්නේ සෝඩියම්. මොකද වා හිතන්න මධ්‍යසාරයක් වා හිතන්න ප්‍රාථමිකෝ වේවා ද්විතීයික හෝ වේවා ඕනම මධ්‍යසාරයක් මම මේ ද්විතීයික මධ්‍යසාරයකුයි ප්‍රාථමික ඕන මධ්‍යසාරයකට මෙයාට මම පුතේ සෝඩියම් දානවා. හරි බලන්නකො වෙන වැඩේ. ඊළඟ කතාව පුතේ මෙහෙම මධ්‍යසාරයක් කරගන්නවා. මේ මධ්‍යසාරයට මෙයා ඔය හිතන්නකෝ මෙයා මම තව මධ්‍යසාරයක් ගන්නම් මේ වගේ හරි ප්‍රාථමික කෙනෙක් මම මෙයාට පුතේ දානවා හරි මම මෙයාට දානවා සාමාන්‍ය සක්‍රීය ලෝහයක් විදිහට සෝඩියම් මේකට සෝඩියම් දාන්න පුළුවන් පොටෑසියම් දාන්න පුළුවන් ඕන එකක් මතක තියාගන්න වෙන වැඩි පුතේ මධ්‍යසාර වලට තියෙනවා ආම්ලික ලක්ෂණයක් අපි දාන්නේ ලෝහයක් පුතේ අම්ලයකට ලෝහයක් දැම්මාම ඔයා දන්නවා හරි අම්ලයකට ලෝහයක් දැම්මාම මොන වායුව පිට වෙනවද H2 වායුව පිට වෙනවා. එතකොට පුතේ මේකේ ඵලයක් විදියට අපිට හම්බ වෙනවා. හොඳට අහගන්න හරි මේක සෑහෙන්න වැදගත් වාට ඊතර හදන්න. හරි පුතේ මෙන්න මෙතන මෙයා මෙහෙම ඉන්නවා මේ කොටසට කිසි හානියක් නැහැ. පුතේ මේ මධ්‍යසාරයේ ඉන්න H කෙනෙක් පිට වෙලා අයින් වෙලා යනවා මේ O මේ සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා O- Na+ වෙනවා. මෙතනින් පුතේ පිට වෙලා යනවා H2 වායුව. එතකොට ළමෙක් අහයි සර් මෙතනට දැම්මොත් මොකෝ වෙන්නේ? මේ ආන්නකො මේ කොටස් වලට මුකුත් වෙන්නේ නැහැ.
හරි මේ කොටස් වලට මුකුත් දෙන්නේ නැහැ. මෙතනින් ලවණය සහ මේ මධ්‍යසාරයක සෝඩියම් ලවණය සහ මොන වායුව පිට වෙන්නේ? H2 වායුව පිට වෙනවා. හරි මෙයා සහ H2 වායුව පිට වෙලා යනවා. හරි පොටෑසියම් දැම්ම නම් පුතේ මෙතනට හරි මෙතනට වැරදිලා හරිලා මේ පොටෑසියම් පාවිච්චි කරා නම් හරි මෙතනට එහෙනම් කවුද වැදින්නේ? පොටෑසියම් ප්ලස් අයනේ. හරි සක්‍රීය ලෝහයක් සමග මධ්‍යසාර ප්‍රතික්‍රියා කරාම මොකද්ද පිට වෙන්නේ? H2 වායුව සහ මධ්‍යසාරයක සෝඩියම් ලවණය. මෙයා ගොඩක් වෙලාවට වැදගත් අපිට ඊතර හදද්දිම වැදගත් වෙනවා. මෙයා ඊතර හදද්දි සෑහෙන්න වැදගත්. ඔන්න සක්‍රීය ලෝහත් එක්ක මධ්‍යසාර ප්‍රතික්‍රියා කරා. හරි ඊළඟ කතාව. හරි සෑහෙන්න වැදගත් ඊළඟ කතාව. හරි සෑහෙන්න වැදගත්. මෙන්න මේක තමයි ගොඩාක් ළමයි දන්නේ නැත්තේ සහ සෑහෙන්න ළමයි අමාරුවේ වැටෙන තැන. හරි මේක සමහර කට්ටිය දන්නේ පොඩ්ඩයි. මම ඔයාලට කියලා දෙන්නම්. හරි මෙයාට. හරි කෙස්දාට කියලා දෙන්නම්. හරි මෙයා ඇසුරින් කියලා දෙන්නම්. මධ්‍යසාරයේ ප්‍රාථමික හෝ වේවා ද්විතීක හෝ වේවා ඕන එකක් හෝ වේවා අපිට ප්‍රශ්නයක් නෑ. මම ලේසියට ද්විතීක මධ්‍යසාරයක් ගන්නම්. මෙන්න මේ මධ්‍යසාරයක ළමයට ඕන සර් මේ මධ්‍යසාරයක තියෙන OH එක වෙනුවට ළමෙක් කියන සර් මට Cl එකක් ගන්න ඕන. ළමෙක් කියන මේ මධ්‍යසාරයේ තියෙන OH එක වෙනුවට Cl එකක් ගන්න ඕන. හරි ළමෙක් මම මේ තව මධ්‍යසාරයක් ගන්නම්. හරි මේ මධ්‍යසාරයක් ගන්න. එතකොට ඔයාලට හොඳට තේරෙනවා හරි මධ්‍යසාරයක් මේ තව මධ්‍යසාරයක් හරි කවුරු හරි OH එකක් බැඳලා තියෙන මෙයා. හරි එහෙනම් කොතනට එන්න ඕන? හරි කොතනට එන්න ඕන පුතේ? මෙන්න මෙතනට OH එකක් එන්න ඕන. හරි බලන්න මේ sorry OH එකක් නෙවෙයි මෙතනට එන්න ඕන. Cl එකක් මට ඕන මධ්‍යසාරයක OH එකක් වෙනුවට Cl එකක් හදාගන්න. හරි මධ්‍යසාරයක OH එකක් වෙනුවට මට ඕන Cl එකක් හදාගන්න. මේ OH එක වෙනුවට මට ඕන Cl එකක් හදාගන්න. මම මොනවද දාන්න ඕන? හරි ළමෙක් කියනවා සර් මේ OH එකක් වෙනුවට Cl එකක් ගන්න අපිට දාන්න පුළුවන්. හොඳට අහගන්න. දාන්න පුළුවන් හතරක් තියෙනවා. ගොඩාක් ළමයි දන්නේ මේකෙන් එකක් විතර. ඕන්නම් වාට PCl 3 පුළුවන්. එහෙම නැත්නම් PCl 5 පුළුවන්. එහෙම නැත්නම් PCl 5 පුළුවන්. එහෙමත් නැත්නම් මෙයක් පුළුවන් POCl 3 පුළුවන්. හරි එහෙමත් නැත්නම් වාට පුළුවන් SOCl 2. හරි SOCl2. ඒතර විභාගයට ගියාම සමහර ළමයි දන්නේ මේකෙන් එකයි. වා ඔය හතරම ගණන් ඉන්න. හරි මේකේ මොන එක විභාගයටද දන්නේ නැහනේ. එතකොට මධ්‍යසාරයක තියෙන පුතේ OH එකක් Cl කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. කවුද? PCl3, PCl5, POCl3, SOCl2. ඔය හතරෙන් ඕන එක්කෙනෙක් දැම්මා නම් ඇති මධ්‍යසාරයක OH එකක් Cl වෙනවා. එහෙනම් සර් මෙතනින් මෙයා කවුරු ගන්න පුළුවන්? අපි නිකන් එකක් දාමු. මම PCl3 දානවා. හරි හරි ලේසි එතකොට වැඩේ. හරි මෙතනින් මෙයාම එහෙම දානවා. හරි ඊට පස්සේ ළමෙක් කියනවා සර් ඔන්න දැන් මම දන්නවා OH එකක් Cl කරන්න නම් දන්නවා. ඊට පස්සේ ළමෙක් කියනවා සර් මේ කොහොම හරියන්නේ දැන් මට තව එහෙම වුණා. හරි ඔතනින් ඔන්න දැන් හදාගත්තා මධ්‍යසාරයකින් ඇල්කයිල් හේලයිඩ හදන්න යන්නේ දැන්. හරි දැන් ඔයා දන්නවා OH එකක් Cl කරන්න දන්නවා. දැන් ළමෙක් කියයි සර් මට මෙහෙම කරන්න බැයිද? හොඳට අහගන්න. හරි මේක හොඳට අහගන්න සෑහෙන්න වැදගත්. මෙන්න තව මධ්‍යසාරයක් මම ගන්නවා මෙහෙම. හරි මේක සෑහෙන්න වැදගත්. මෙන්න තව එක්කෙනෙක් දැන් සමහර ළමයි හිතන්නේ මේ ප්‍රාථමික මධ්‍යසාර වලට විතරයි කියන්නේ. මම මේ දෙන්නෙක් තුන් දෙනෙක්ට අර ගන්නවා. හරි මේවා තෘතීක මධ්‍යසාර වලටත් ප්‍රශ්නයක් නෑ. හරි වා ඕන මධ්‍යසාරයක් කරන් වැඩේ කරන්න. මම මේ දෙන්නගෙන් ගන්න මට ලේසි හින්දා. හරි ළමෙක් කියනවා සර් මේ මට මාර වැඩක් කරන්න ඕන. මං අහනවා මොකද්ද කරන්නේ? හරි මෙයා කියනවා සර් මෙහෙමයි මට මේ මධ්‍යසාරයේ OH එක වෙනුවට මෙයා කියනවා මට BR එකක් කරන් දෙන්නකෝ. හරි මේ OH එක වෙනුවට මෙයා කියනවා සර් මේ ඔය OH එක වෙනුවට මට BR එකක් කරන් දෙන්න. මං කියනවා හරි හරි මගේ උත්සාහයේ OH එකක් වෙනුවට BR එකක් කරන් දෙන්න. මං මේක වෙනුවට පාවිච්චි කරනවා පුතේ කවුද දන්නවද? PBr3 පාවිච්චි කරනවා. මේවා සාමාන්‍යයෙන් ගොඩාක් කට්ටියට හිටපු ගමන් පැටලෙනවා. OH එකක් වෙනුවට BR එකක්. මේක අනිත් පැත්ත කරන්න බෑ පුතේ PBr3 දාලා. හොඳේ BR එකක් මේ BR එකක් OH කරනවා සමහර කට්ටිය PBr3 දාලා. එහෙම බෑ. හරි OH එකක් කවුරු කරන්න පුළුවන්ද? BR කරන්න පුළුවන්. ඒක BR එකක් OH කරන්න බෑ. හරි ඒ කරන්න ඕන තත්ත්වයටම ඉගෙනනවා කවුද? පණුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ කෙනෙක් දැම්මම මේ වැඩේ කරන්න පුළුවන්. නැත්තම් ජලීය KOH නේ
ජලීය KOH ඔය වගේ කෙනෙක්ට පුළුවන් මෙතන BR එකක් කවුරු කරන්නේ OH එකක් කරන්න මේක කලින් වීඩියෝ වල ඉගෙනනවා මේක කරන්නම් දාන්න ඕනද උද PBR 3 වගේ කෙනෙක් හරි හරි ඊළඟ කතාව තමයි සෑහෙන්න වැදගත් දැන් ඔයා දන්නවා දෙකක් OH එකක් BR කරන්න දන්නවා OH එකක් Cl කරන්න දන්නවා දැන් ඊළඟට උගන්වන එක තමයි ගොඩාක් වැදගත් හරි සෑහෙන්න ළමයි වරද්දන තැන හොඳට අහගන්න මේක හරි මේක වරද්දනවාමයි මධ්‍යසාරය ප්‍රාථමික වුණත් ද්විතීයික වුණත් කිසි අවුලක් නැහැ මේකට ඕන මධ්‍යසාරයකට මේක කරන්න පුළුවන් මට ලේසියට තමයි මම මේ මධ්‍යසාර ගන්නෙ හොඳට අහගන්න හරි සෑහෙන්න වැදගත් මේක ගොඩාක් වෙලාවට විභාග ප්‍රශ්න වලදී සෑහෙන්න වැදගත් හරි මේ අහන්නකො මෙහෙම මධ්‍යසාරයක් ඉද්දී හරි මේ අහන්නකො මෙහෙම මධ්‍යසාරයක් ඉද්දී මම මේකට මුලින්ම පුතේ මේකට සාන්ද්‍ර HI එකතු කරොත් හොඳට අහගන්න සමහර ළමයි දන්නේ නැහැ පුතේ මේකට සාන්ද්‍ර HI එකතු කරොත් අපිට පුළුවන් මේ මධ්‍යසාරයේ ඉන්න OH එක හරි සමහර ළමයි මේක දන්නේ සාන්ද්‍ර HI එකතු කරලා පුළුවන් පුතේ මධ්‍යසාරයේ OH එක කවුරු බවට පත් කරන්නේ අයඩීන් කෙනෙක් බවට පත් කරන්න OH එකක් අයඩීන් බවට පත් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි සාන්ද්‍ර HI දාලා සර් ඔය විදිහටම බැරිද මේකත් මේ සර් ළමෙක් කනවා සර් මේ මධ්‍යසාරයක් කියනවා මේ මධ්‍යසාරණිය ඕ හරි ළමෙක් කියනවා සර් ඔය විදිහට වෙනනම් අපිට පුළුවන්ද මේ අපිට පුළුවන් ළමෙක් කනවා සර් ඔය විදිහටම අපිට පුළුවන්ද මේ OH එක BR කරන්න කවුරු දානද පුළුවන්ද කියලා අහන්නේ හරි එහෙනම් සර් සාන්ද්‍ර HI වගේම කෙනා කවුද සාන්ද්‍ර HBr ළමෙක් කියනවා සර් සාන්ද්‍ර HBr දාලා අපිට පුළුවන් OH එකක් කවුරු බවට පත් කරන්නේ BR එකක් බවට පත් කරන්න ඕක බලන් ඉඳලා ළමෙක් කියනවා මෙහෙම කතාවක්. හරි? ඕක බලන් ඉඳලා කියනවා ළමෙක් මෙහෙම කතාවක්. මොකද්ද? සර් මේ මං අහන මොකද්ද මේ? ළමෙක් කියයි සර් මේ අහන්නකො මේ තියෙන්නේ මධ්‍යසාරයක්. සර් ඔය දෙන්න මේ එක වගේ සෙට් එකනේ සර්. HCl, HBr, HI කියන්නේ නිකන් එක වගේම සෙට් එකක්. හරි? හරි? මේ එකම වගේ කට්ටිය. එතකොට සර් කියයි ළමෙක් කියයි සර් මේ දෙන්නම කරා නම් අපිට ඉතින් මෙයාට මෙයා දාලා මෙහෙම කරන්න බැරි වෙයිද ළමෙක් කන මෙහෙම කරන්න බැරි වෙයිද මෙතනට OH එකට වෙනුවට Cl එකක් ගන්න OH එකක් වෙනුවට Cl හරි ළමෙක් කියනවා හරි සාමාන්‍යයෙන් මේ OH එකක් වෙනුවට Cl එකක් ගන්න මේ OH එකක් වෙනුවට පුතේ Cl එකක් ගන්න හරි OH එකක් වෙනුවට Cl එකක් ගන්න මේකේ පාවිච්චි කරන්න ළමෙක් කියනවා සර් අපිට සාන්ද්‍ර HCl පාවිච්චි කරොත් ඉතින් මේ කට්ටිය වුණා නම් මෙයාට සාන්ද්‍ර HCl එම්මනම් OH එකක් Cl ගන්න පුළුවන් නේ කියලා ළමයි කියයි නෑ පුතේ හොඳට අහගන්න මේක සෑහෙන්න වැදගත් මේකෙදි පුතේ සාන්ද්‍ර HCl විතරක් දාලා හරියන්නේ මේකට තව එකතු කරන්න ඕන සිංක් ක්ලෝරයිඩ් හරි සිංක් ක්ලෝරයිඩ් එක සාන්ද්‍ර HCl එකතු කරන්න ඕන හරි මේක සෑහෙන්න වැදගත් සිංක් ක්ලෝරයිඩ් එක සාන්ද්‍ර HCl එකතු කරන්න ඕන හරි මේකට කියනවා විශේෂ නමක් මේකට කියනවා මොන ප්‍රතිකාරකේ ලූකස් ප්‍රතිකාරකය මෙයාගේ නම ලූකස් ප්‍රතිකාරකය මෙයා මධ්‍යසාර වර්ග අඳුර ගන්න පාවිච්චි කරනවා හරි මධ්‍යසාර වර්ග අඳුර ගන්න පාවිච්චි කරනවා මේ ලූකස් ප්‍රතිකාරකය හරි මෙයා ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් හරි මෙයා ගැන පොඩ්ඩක් මම විශේෂයෙන් පැහැදිලි කරන්නම් මේ වීඩියෝ එකේ ඉස්සරහදී හොඳට මතක තියාගන්න සාන්ද්‍ර HCl විතරක් මදි පුතේ OH එකක් Cl කරන්න ඒකත් එක්ක තව දාන්න ඕන සිංක් ක්ලෝරයිඩ් මේ දෙන්න එකතු වුණාම හැදෙන කෙනාට කියනවා ලූකස් සර් OH එකක් අයඩීන් කරන්න පුළුවන් සාන්ද්‍ර HI දාලා සාන්ද්‍ර HBr දාලා පුළුවන් OH එකක් Br කරන්න OH එකක් Cl කරන්න පුළුවන් හරි කවුද සාන්ද්‍ර HCl එක්ක සිංක් ක්ලෝරයිඩ් දාලා සාමාන්‍යයෙන් අපි ලියන්නේ සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl කියලා දැන් ඒකත් හරි ඊළඟට හරි ඇයින්න කතා ටිකක් තියෙනවා මේක විශේෂයෙන් දැනගන්න ඕන මධ්‍යසාරවල ඊළඟ කතාව හොඳට අහගන්න හරි හොඳට අහගන්න හරි මියාට කෙස් 18 කියලා දෙන හොඳට අහගන්න ඔන්න හිතන්න පුතේ මේ විදිහට මම පරීක්ෂණ නල තුනක් අරගන්නවා හරි පරීක්ෂණ නල තුනක් අරගන්නවා හරි මට ලේසියට මම මෙහෙම වැඩ කරනවා පරීක්ෂණ නල තුනක් මේ එක පරීක්ෂණ නලයක තියෙන්නේ හරි මේ එක පරීක්ෂණ නලේ මේ තියෙන පරීක්ෂණ නලේ තියෙන්නේ පුතේ මේ වගේ මධ්‍යසාරයක් එතකොට දන්නවා හරි මෙයාගේ තියෙන්නේ මේ වගේ මධ්‍යසාරයක් මේක ඇතුලේ හරි මෙයාගේ තියෙන්නේ පුතේ මේ වගේ මධ්‍යසාරයක් හරි දැන් ළමෙක් මම ලියද්දිම දන්නවා දැන් මට මධ්‍යසාර වර්ග ටික කියාගෙන යන්න ඕන හරි ඊළඟ එක්කෙනාගේ තියෙන්නේ පුතේ මේ වගේ මධ්‍යසාරයක්
හරි ඊළඟ එක්කෙනාගේ තියෙන මේ වගේ මධ්‍යස්ථාරයක් පුතේ ඔන්න මේ තුන් දෙනාගේ තියෙන මේ ඇතුල් වල තියෙන මේ වගේ මධ්‍යස්ථාර ඊට පස්සේ හරි මෙයා එහෙනම් මොන මධ්‍යස්ථාරයක සර් මේ OH බැඳුණු කාබන්ට R කාණ්ඩ එකයි ප්‍රාථමික OH බැඳුණු කාබන්ට R කාණ්ඩ දෙකයි මේ R නේ R කියලා සංකේතවත් කරන්න පුළුවන් එහෙනම් මෙයා ද්විතීක මේ OH බැඳුණු කාබන්ට R කාණ්ඩම 3යි එහෙනම් සර් තෘතීක අහන්නකො මේ තුන් දෙනාටම මම වෙන වෙනම පුතේ මේ පරීක්ෂණ නලයට එකතු කරනවා මෙයාට එකතු කරනවා සිංක් ක්ලෝරයිඩ් තුයි සාන්ද්‍ර HCl2යි මෙයාටත් එකතු කරනවා සිංක් ක්ලෝරයිඩ් තුයි සාන්ද්‍ර HCl2 මේ පරීක්ෂණ නලය ඇතුළටත් මෙයාගේ ඇතුළටත් පුතේ මම එකතු කරනවා සිංක් ක්ලෝරයිඩ් එක සාන්ද්‍ර HCl ඔයා දන්නවා මොකද්ද වෙන්නේ පුතේ සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl එකතු කරාම මේ OH එක මොකක්ද වෙන්නේ මේ OH එක මොකක් වෙනවද පුතේ මේ OH එක Cl වෙනවා මේ තියෙන OH එකත් මොකක්ද වෙන්නේ Cl වෙනවා. ඉතින් සර් මේක ලොකු කතාවක් නෑ නේ. අහගන්නකො මේක සෑහෙන්න හොඳ කතාවක් තියෙනවා. හරි OH එකත් Cl වෙනවා. මෙයාගේ Cl වෙනවා. මෙයාගේ කොහොම තියෙනවා. මෙතන තියෙන OH එක කවුද වෙන්නේ? Cl වෙනවා. සාන්ද්‍ර HCl එකතු කරපු ගමන් සිංක් ක්ලෝරයිඩ් එක සාන්ද්‍ර HCl එකතු කරාම උදේ ඔයා දන්නවා හරි හරි මේ ඉතින් ගොඩාක් කට්ටිය දන්නවනේ මධ්‍යසාර ගැන සෑහෙන්න දන්නවනේ සර් මධ්‍යසාර කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් පැහැදිලි ද්‍රාවණ හරි ඔය කඩේදී නියමනේ හරි සාමාන්‍යයෙන් මධ්‍යසාර පැහැදිලි ද්‍රාවණ හරි මේවා පුතේ පැහැදිලි ද්‍රාවණ හැබැයි පුතේ මෙන්න මෙයාට සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl එකතු කරාම මෙයා බොරයක් ඇති කරනවා පුතේ මෙයාගේ මේ වගේ බොරයක් ඇතුළත ඇති කරනවා පතුලේ හරි බොරයක් මේ වගේ අවක්ෂේපයක් වගේ බොරයක් අපි එයාට කියන්නේ පුතේ විශේෂ නමක් එයාට කියනවා අවිලතාවය හරි මේ බොරයට කියන නම අවිලතාවයක් පුතේ ඇත්තටම වෙන්නේ පැහැදිලි මධ්‍යසාරයේ මේ වගේ අවිලතාවයක් නැත්තම් බොරයක් ඇති කරනවා හරි බොරයක් කියන්නේ කැතයිනේ අවිලතාවයක් ඇති කරනවා පුතේ මේ හැම එක්කෙනාගේම පතුලේ මොකක්ද වෙන්නේ මෙන්න මේ Cl එකතු කරාම මෙයා සාමාන්‍ය පුතේ ජලයේ අද්‍රව්‍යයි හරි ඇල්කයිල් හෙලයිඩ් මේක ජලයේ අද්‍රව්‍යයි ඒකද පුතේ මේ පතුලේ අවිලතාවයක් නැත්තම් බොරයක් ඇති කරනවා පුතේ මේ බොරය ලබා දෙන්න ගත වෙන කාලය අනුව අපිට මේ මධ්‍යසාරයේ වර්ගය කියන්න පුළුවන් අපිට මධ්‍යසාරය මොකක්ද කියලා කියන්න බෑ එයාගේ වර්ගය ප්‍රාථමිකද ද්විතීකද තෘතීකද කියලා අපිට කියන්න පුළුවන් පුතේ මධ්‍යසාරයේ මේ අපි හිතමු බොරුවට හොඳේ මෙයාට මිනිත්තු 2ක් විතර යනවා මම බොරුවට මේ බොරු වගේ යන මෙයාට පැය 2ක් විතර යනවා මෙයාට පැය 10ක් විතර යනවා කියන බොරුවට මෙයා කියන පුතේ ශ්‍රේණීක අවිලතාවයක් මිනිත්තු 2ක් නේ අපි හිතමු මෙයාගේ මිනිත්තු 20ක් විතර තප්පර 20ක් විතර මෙයාගේ තප්පර 20කින් දෙනවා නම් මෙයාගේ අපි හිතමු ලේසි වෙන්න මෙයා පැයකින් විතර දෙනවා කිය. මෙයා පැය 10ක් විතර යනවා කියලා හිතමු. එහෙනම් අපිට කියන්න පුළුවන් පුතේ තෘතීක මධ්‍යසාර වලින් මොන අවිලතාවයක් දෙනවයි කියලායි. ශනික අවිලතාවයක්. මෙයාගේ පුතේ මද වේලාවකින් අවිලතාවයක්. මෙයාගෙන් දෙන්නේ කවුද? දිගු වේලාවකින් අවිලතාවයක්. ඔන්න අපිට ප්‍රැක්ටිකල් එකක් කරද්දී පුතේ ශනික අවිලතාවයක් ලැබුණොත් අපිට එයා කියන්න පුළුවන් මොන මධ්‍යසාරයක් කියලායි? තෘතීක. මෙයාගේ ද්විතීක මෙයාගේ මොන මධ්‍යසාරයක් කියලායි? ප්‍රාථමික මධ්‍යසාරයක් කියලා. හරි ඕක අනුව පුතේ අපිට මධ්‍යසාර වර්ග කියන්න පුළුවන් මෙයා ප්‍රාථමිකද මෙයා ද්විතීකද ගොඩාක් වෙලාවට පුතේ හොඳ මේ තෘතීක මේ තෘතීක මධ්‍යසාරයි ප්‍රාථමික මධ්‍යසාරයි වෙන් කරගන්න තමයි හොඳ මේ දෙන්න අතර ලොකු කාල වෙනසක් තියෙනද අපිට හරියටම කියන්න පුළුවන් මෙයා ප්‍රාථමිකද මෙයා ද්විතීක මේ ප්‍රාථමිකද මෙයා තෘතීකද කියලා අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් පුතේ මධ්‍යසාරය අපිට මධ්‍යසාරය මොකද්ද කියන්න බෑ වර්ගය කියන්න පුළුවන් අපිට අවිලතා පරීක්ෂණය අනුව හරි මොකක්ද වෙන්නේ අවිලතාවයේදී මේ මධ්‍යසාර පැහැදිලි ද්‍රාවණ මෙතකොට මොකක් බවට පත් වෙනවා මේ බොරයක් බවට පත් වෙනවා අවිලතාවයක් බවට පත් වෙනවා හරි ඔන්න ඕක තමයි පුතේ අවිලතා පරීක්ෂාව මෙයා වැදගත් වෙනවා පුතේ මධ්‍යසාරයක් ප්‍රාථමිකද ද්විතීකද තෘතීකද කියලා වෙන් කරලා අඳුර ගන්න හරි පුතේ ඊළඟට ගොඩාක් ළමයිට පොඩ්ඩක් වැඩි අවුල් යන තැනක් තමයි පුතේ මධ්‍යසාර ඔක්සිකරණය හරි මධ්‍යසාර ඔක්සිකරණය කිරීම ගොඩාක් ළමයිට අවුල් යන තැනක් හරි මේකත් මම ගොඩ දාලා දෙන්නම් හරි ආගන්න කොහොමද මධ්‍යසාරයක් ඔක්සිකරණය කරන්නේ හරි ගොඩාක් ළමයිට ඕක සෑහෙන්න ප්‍රශ්න සර් කොහොමද මධ්‍යසාර ඔක්සිකරණය කරන්නේ කියලා පුතේ මේක පුතේ ඔක්සිකරණය වෙන විදිය මධ්‍යසාර වර්ගය අනුව වෙනස් වෙනවා ප්‍රාථමික මධ්‍යසාර වලට එක විදියක් ද්විතීක වලට එක විදියක් තෘතීක වලට එක විදියක් මධ්‍යසාර ඔක්සිකරණ ප්‍රතික්‍රියා ලියන්න කලින් අපි මධ්‍යසාර වර්ග දැනන් ඉන්න ඕන ඒක මම කලින් ඉගෙනුවා පුතේ තව පොඩි කතාවක් කියන්නද මේකෙදි ගොඩාක් වෙලාවට ඔක්සිකරණය කරන්න අපි පාවිච්චි කරන්නේ H+ MnO4- එහෙම නැත්නම් H+
ඩයික්‍රෝමේට් වගේ කට්ටිය තමයි ප්‍රධාන වශයෙන් ඔක්සිකරණ ක්‍රියාවලියට පාවිච්චි කරන්නේ අපි. ඊට අමතරව තව එක්කෙනෙක් පාවිච්චි කරන ඔය කට්ටියන්ගේ සිලබස් එකේ PCC. මොකද සර් මේ දෙන්නගේ මෙයාගේ අතර වෙනස. මෙයාගේ වැඩ පොඩ්ඩක් උදේ භාගයට වෙන්නේ. හරි මෙයා භාගයට මෙයා ටිකක් මෘදුයි මෙයා හරි දරුණු නෑ. හරි මෙයා සාමාන්‍යයෙන් මෘදුයි. මෙයා මෘදු ඔක්සිකාරකයක්. ඔක්සිකාරක. හරි මෘදු ඔක්සිකාරකයක්. මෙයා භාගයට වැඩ කරන්නේ මම කියලා දෙන්නම් මෙයාගේ වැඩේ. මේ දෙන්නා ප්‍රබල ඔක්සිකාරක. හරි මේ දෙන්නගේ වැඩේ ටිකක් ප්‍රබලයි. මෙයාගේ මෘදු ඔක්සිකාරකයක් මේ දෙන්න ප්‍රබල ඔක්සිකාරක. මොකද්ද සර් රේඛාභාවයේ තේරුම? හරි මම කියලා දෙන්නම්. හරි හොඳට අහගන්න ඔක්සිකරණය මම කියවනේ මධ්‍යසාර වර්ගයේ පොඩ්ඩක් මේකට වැදගත්. හරි ඔන්න මම ගන්නවා පුතේ පළවෙනියටම ප්‍රාථමික මධ්‍යසාරයක්. තමයි කාටවත් තේරෙන්න ප්‍රාථමික මධ්‍යසාරයක්. කොහොමද සර් මේක ප්‍රාථමිකයි කියලා කියන්නේ? මෙන්න ප්‍රාථමික මධ්‍යසාර ඔක්සිකරණය කරන්නයි යන්නේ. හරි අහන්නකෝ මෙයා සර් ඒක කොහොමද ප්‍රාථමිකයි කිව්වේ? මේ බලන්න OH බැඳුණු කාබන් මේ ඉන්නේ. මෙයාට R කාණ්ඩ එකයි එහෙනම් ප්‍රාථමික. පුතේ මම මෙයාට දානවා සර් කිව්වනේ H+MnO හරි කවුරු හරි කියලා. මම මෙයාට දානවා H+MnO හෝ හරි එක්ක මෙයා එහෙම නැත්නම් මම මෙයාට H+ ඩයික්‍රෝමේට් දානවා. හරි ප්‍රාථමික මධ්‍යසාරයකට පුතේ ඔයා දැම්ම ගමන් හොඳට මතක තියාගන්න මෙයාගේ කාබන් කීයද? මේ කොටසට මුකුත් වෙන්නේ නැහැ. හොඳට අහගන්න. හරි මේ කොටසට මුකුත් වෙන්නේ නැහැ. මේ OH බැඳුණු කාබන් තමයි පුතේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් වෙන්නේ. OH බැඳුණු කාබන් තමයි ඔක්සිකරණයට ලක් වෙන්නේ. මෙයා ඉතින් එහෙම කෙනෙක් නෙමෙයි මෙයාට හානියක් නැහැ. එයා හිම්මම ලිව්වා. පුතේ මෙන්න OH බැඳුණු කාබන් ඉන්නවා. මෙන්න OH බැඳුණු කාබන් කෙටියෙන්ම කියනවා පුතේ මෙයා මෙන්න මෙහෙම කොටසක් බවට පත් වෙනවා. සරලව කිව්වොත් මෙයා කවුරු බවට පත් වෙනවද? කාබොක්සිලික් කාණ්ඩයක් වෙනවා. සමහරවිට මේක කටපාඩම් කරන් ඉන්නෙත් එහෙමයි. මොකද ප්‍රාථමික මධ්‍යසාර මේ දෙන්නමගින් ඔක්සිකරණය වුණාම කවුරු බවට පත් වෙනවද? කාබොක්සිලික් අම්ල වලට ඉස්සරහට හම්බෙයි පුතේ. මෙන්න මේ වගේ කොටස් වලට අපි කියනවා කාබොක්සිලික් කොටසක්. හරි කාබොක්සිලික් කොටසක් කියන ප්‍රාථමික මධ්‍යසාර කවුරු බවට පත් වෙනවද? කාබොක්සිලික් අම්ල බවට පත් වෙනවා. එතකොට මගෙන් නම එකයි සර් මේ මෙහෙම වැඩක් වෙද්දී මේ මධ්‍යසාරය ඔක්සිකරණය වෙනෝනේ. ඔව් මධ්‍යසාර ඔක්සිකරණය වෙනෝනේ නම එකයි. කොහොමද සර් මේක තීරණය කරන්නේ? ඔයා හොඳට බැලුවොත් පුතේ මෙයාගේ ඔක්සිකරණාංක. හරි මෙයාගේ ඔක්සිකරණාංක බැලුවොත් ඔයාලට තේරෙයි මෙතන ඉඳලා මෙතනට යද්දී අපි නිකන් බලමු. හරි මේ ඔන්න ළමයිට දැන් සමහර ළමයි ඉන්නෝනේ ටිකක් මූලික දැනුම පොඩි අවුල් තියෙන කට්ටිය. ඒ කට්ටියටත් වැඩේ මේ වෙන්න හරි මම පළවෙනි එක්කෙනා පොඩක් උදාහරණයක් විදියට ගන්නම්. පුතේ මේ OH බැඳුණු කාබන්නේ ඔක්සිකරණයට ලක් වෙන අපි මෙයාගේ ඔක්සිකරණාංක බලමු. මේ සමාන පරමාණු අතර ඔක්සිකරණාංක වෙනසක් නැහැ. හරි මේ දෙන්නගේ විද්‍යුත් ඍණතාවය ගත්තොත් මෙයා 2.1යි මෙයයි 2.5යි මෙයයි 3යි. සර් මෙයාට ඍණ එකක් මෙයාට ධන එකකයි. මේ බන්ධනය ඔස්සේ වඩා විද්‍යුත් ඍණ කෙනාට ඍණ එකක් වෙනවා. මේ බන්ධනය ඔස්සේ මෙයාට ධන එකක් මෙයාට ඍණ එකක්. සර් මේ බන්ධනය ඔස්සේ සැලකුවම වඩා ඍණ මෙයාට ර්ණ එකක් මෙයාට ධන එකක්. ඒතර සමස්ත වශයෙන් පුතේ මෙයාගේ ඔක්සිකරණාංකය ඍණ එකයි මේ කාබන්ගේ. මෙතනට යද්දි බලන්න පුතේ මේ මෙතනට යද්දි පොඩ්ඩක් අපි ලොකු කළා යන්දොත් ළමයින්ට තේරුම් ගන්න. හරි මම කෙටි ක්‍රමයකුත් කියලා දෙනවා. ළමයින්ට තේරුම් ගන්න මෙතනට යද්දි මම කියලා දුන්නොත් ඔක්සිකරණාංක හොයන විදිහ. හොඳට බලන්න පුතේ මේ කාබන් දෙන්න සමානයි විද්‍යුත් ඍණතාවයකින් ඔක්සිකරණාංකයේ වෙනසක් නැහැ. මෙයාගේ විද්‍යුත් ඍණතාවය 3යි මෙයාගේ 2.5යි මෙයාගේ 3යිනේ. පුතේ මේ බලන්න මේකේ බන්ධන දෙකක් තියෙනවා. සර් මේ බන්ධනය ඔස්සේ ඍණ කෙනාට ඍණ එකක් මෙයාට ධන එකක්. මේ අනිත් බන්ධනය ඔස්සේ ඍණ එකක් මෙයාට ධන එකක්. මේක ඔස්සේ ඍණ එකක් මේ බන්ධනය ඔස්සේ ධන එකක් වෙන මෙයාගේ ඔක්සිකරණාංකය ධන 3යි. පුතේ ඍණ 1 ඉඳන් ධන 3ට වැඩි වෙලා ඒ කියන්නේ ඔක්සිකරණාංකය වැඩි වෙලා ඒ කියන්නේ ඔක්සිකරණයක් වෙලා. හරි එහෙනම් මෙතන ඉඳලා මෙතනට යද්දී මේ කාබන් මොකක්ද වෙන්නේ පුතේ? ඔක්සිකරණයක් වෙලා. ඕක සමහර ළමයිට බෑ. හරි සමහර ළමයි දන්නේ නැහැ නිකම් ඔහෙ ලියනවායි හේතුව මේ කාබන්ගේ ඔක්සිකරණාංකය වැඩි වෙලා එනම් මෙයා මොකක් කරයි? ඔක්සිකරණයක් වෙලා. නැත්තම් මම තව කතාවක් කියනද ලේසියෙන් මතක තියාගන්න විදියක්. මේ ඔක්සිකරණයට ලක් වෙන්නේ පුතේ OH බැඳුණු කාබන්නේ. සර් කෙටි ක්‍රමයක් කියන්නකො මේ දැක්ක ගමන් කියන්න පුළුවන්. මේ සමහර ළමයි දන්නේ මේ කාබන්ගේ මෙතන ඉඳලා මෙතනට යද්දි මොකක් වෙලා පුතේ? හයිඩ්‍රජන් ඉවත් වෙලා අපිට කියන්න පුළුවන් මේ කිසියම් කාබන් කෙනෙක්ගේ මේ OH බැඳුණු කාබන්ගේ හයිඩ්‍රජන් ඉවත් වෙලා
ඒ වෙනුවට අලුතෙන් ඔක්සිජන් සම්බන්ධ වෙලා නම් එයා මොකද්ද? ඔක්සිකරණයක්. ඔයාලා දැක්ක ගමන් කියන්න පුළුවන් හයිඩ්‍රජන් ඉවත් වෙලා නම් අපිට කියන්න පුළුවන් ඔක්සිකරණයක්. ඒ වෙනුවට ඔක්සිජන් බැඳිලා නම් දැක්ක ගමන් කියන්න පුළුවන් ඔක්සිකරණයක්. මේ පැත්තට යද්දී අලුතෙන් ඔක්සිජන් එකතු වෙලා නම් ඔයාලට දැක්ක ගමන් කියන්න පුළුවන් මොකද්ද? ඔක්සිකරණයක්. එහෙනම් මේ ක්‍රියාවලිය කවුද? ඔක්සිකරණය කියනවා ඔයා දැනගන්න ප්‍රාථමික මධ්‍යසාරයකට මේ H+MnO හරි ඩයික්‍රෝමේට් හරි දැම්මොත් ඔයා මතක තියාගන්න ඉන්නේ කවුද ලැබෙන්නේ? කාබොක්සිලික් අම්ලයක්. සර් තව උදාහරණයක් මෙන්න තව ප්‍රාථමික මධ්‍යසාරයක් කෙටියෙන් හරි මෙන්න තව ප්‍රාථමික මධ්‍යසාරයක් කෙටියෙන් මම මෙයාට දාන්නම් H+MnO4- මෙයා ඔක්සිකරණය වුණොත් මෙයාට මුකුත් වෙනවද නැහැ? මෙයාට මුකුත් වෙනවද නැහැ? OH බැඳුණු කාබන් මේ කොටස කවුරු බවටපත් වෙනවා? මේ OH බැඳුණු කාබන් මෙයානේ මේ කොටස කාබොක්සිලික් වෙනවා. මෙයාට මුකුත් වෙන්නෙත් නැහැ. මෙයාට මුකුත් වෙන්නෙත් නැහැ. මෙයා කාබොක්සිලික් වෙනවා. හරි? හරි සරල කතාවක්. දැන් ඔන්න ඔයාලට පුළුවන්. හරි? ඊළඟ කතාව පුතේ ප්‍රාථමික මධ්‍යසාරයකටම හරි? තව දරුණු කෙනෙක් ඉන්නවනේ. හරි? ප්‍රාථමික මධ්‍යසාරයකටම තව දරුණු කෙනෙක් ඉන්නවා. කවුද සර් දරුණු කෙනා? හරි මම පොඩ්ඩක් කියාගෙනත් කියලා දෙන්නම් මේ වගේ ප්‍රාථමික මධ්‍යසාරයකට පුතේ හරි අර දරුණු නෑ හරි මෘදු කෙනා ඔය දරුණු දෙන්න ගැන කතා කරේ මෙයා ප්‍රාථමික මධ්‍යසාරයක් නේ පුතේ මේ ප්‍රාථමික මධ්‍යසාරයකට ඔයාට මම කියලා දුන්නු එක්කෙනෙක් එකතු කරන විශේෂ කෙනෙක් ප්‍රාථමික මධ්‍යසාරයට විශේෂ කෙනෙක් කවුද සර් විශේෂ කෙනා හරි මම මෙයාට එකතු කරනවා PCC නැත්නම් පිරිඩියම් ක්ලෝරෝක්‍රෝමේට් එකතු කරොත් සර් කලින් වගේමයි මේ CH3 ට මුකුත් වෙන්නේ නැහැ OH බැඳුණු කාබන්ට තමයි හානිය වෙන්නේ උදේ මේ OH මෙයා මෙහින්ම ඉන්නවා මෙන්න OH බැඳුණු කාබන් නවා දන්නවද දන්නේ ඇල්ඩිහයිඩයක් බවට පත් වෙනවා මේ වගේ කොටසකට කියනවා පුතේ කවුරු කොටසක් කියලා ඇල්ඩිහයිඩයක් මේක පුතේ භාගික ඔක්සිකරණයනේ භාගික ඔක්සිකරණයක් ඕනනම් මෙයා පූර්ණ ලෙස ඔක්සිකරණය වුණොත් කාබොක්සිලික් වෙනවා භාගික විදියට ඇල්ඩිහයිඩයකින් අතර වෙනවා ඔයා මෙයාගේ ඔක්සිකරණ අංක බැලුවොත් පුතේ මෙයාට තව යන්න පුළුවන් උපරිම තැනක් තියෙනවා හරි ඔයා දැනට මතක තියාගන්න PCC දැම්මම කවුරු බවට පත් වෙනවා ඇල්ඩිහයිඩ් බවට පත් වෙනවා තව බලමු සර් මේ තව ප්‍රාථමික මධ්‍යසාරයක් හරි මෙන්න තව ප්‍රාථමික මධ්‍යසාරයක් වැඩි ලේසි වෙන්නේ හරි මේ උන් ලොකු කළාම ළමයිට පේන්න වලින් හරි PCC දානවා මේ OH බැඳුණු කාබන්ට R කාණ්ඩ එකයි එන ප්‍රාථමික මධ්‍යසාරයක් සර් PCC වුණාම මේ වගේ කොටසකින් අවසන් වෙන්නේ ඇල්ඩිහයිඩ් කොටසකින් සර් මෙයාට මුකුත් වෙනවයි නෑ මෙයාට මුකුත් වෙනවයි නෑ හරි එහෙනම් ඒ කට්ටිය ලිව්වා සාමාන්‍ය පරිදි CH3 CH2 මෙන්න OH බැඳුණු කාබන් මෙයා නම් මෙයා අවසන් වෙද්දී මොකකින් අවසන් වෙනවයි ඇල්ඩිහයිඩ් එකකින් හරි ලේසියිනේ ඕන්න ප්‍රාථමික මධ්‍යසාරයකට PCC දැම්මොත් ඇල්ඩිහයිඩ් H+KMnO හෝ H+ ඩයික්‍රෝමේට් දැම්මොත් කාබොක්සිලික් ඔන්න පළවෙනි කතාව හරි දෙවෙනි කතාව හරි මේක සෑහෙන්න මේ වැදගත් කතාව දෙවෙනි කියනවා ඊළඟට ද්විතීක මධ්‍යසාර හරි ප්‍රාථමික මධ්‍යසාර හරිනේ ද්විතීක මධ්‍යසාර හරි මම මේ පන්තියකට සාමාන්‍යයෙන් වැඩි කතා කරන්නේ නැහැ පුතේ හරි ඔයා කොහොම හරි වේගෙන් වීඩියෝ එක ඇතුලේ කොට දාන්න ඕන හරි කතා කරන පන්ති ඇති හරි මට ඕන කොහොම හරි ඔයා මේ වීඩියෝ එක ඇතුලේදී කොහොම හරි ඔයාගේ දැනුම ටිකක් වැඩි කරලා හරි කොහොම හරි ඔයා විභාගේ පාස් කරන්න හරි මතක තියාගන්න හරි කතාවට ඔයාට ලකුණු එකතු වෙන්නේ නැහැ නේ විභාගෙට ඔයා මොනවා හරි දෙයක් කරගත්තොත් විතරයි ඔයාට ලකුණු ටිකක් එකතු වෙන්නේ හරි ද්විතීක මධ්‍යසාර හරි ද්විතීක මධ්‍යසාර කොහොමද සර් ද්විතීක මධ්‍යසාරයක් ගන්නෙ මේ තියෙන්නේ ද්විතීක මධ්‍යසාර බලන්න R කාණ්ඩ දෙකක් මේ දෙපැත්තෙන් මෙන්න OH බැඳුණු කාබන් මේ OH බැඳුණු කාබන් මේ දෙපැත්තෙන් R කාණ්ඩ දෙකයි හරි ඒකට මම H+MnO හරි H+ ඩයික්‍රෝමේට් හරි දැම්මොත් මෙයා හෝ හරි මෙයා Cr2O7 2- ඩයික්‍රෝමේට් හෝ H+MnO4- දැම්මොත් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් දැම්මොත් හොඳට මතක තියාගන්න හානිය වෙන්නේ කාටද OH බැඳුණු කාබන්ට මේ කට්ටියට මුකුත් වෙන්නේ නැහැ හරි මේවට මුකුත් වෙන්නේ මේ කට්ටිය මෙහෙම තිබ්බා හරි OH බැඳුණු කාබන් ඉන්නේ මේ අහන්නකෝ මේ OH බැඳුණු කාබන් පුතේ කවුරු කොටසක් බවට පත් වෙනවද මෙන්න මේ තියෙන මේ ඔක්කොම Hලා දෙන්නම ඉවත් වෙලා හරි මං කිව්වා ඔක්සිකරණයක් දෙවෙන්නේ එහෙනම් මේ Hලා ඉවත් වෙලා මෙයා කවුරු බවට පත් වෙනවද
මේ වගේ කොටසක් බවට පත් වෙනවා. හරි මම ඉස්සරහට උගන්වන්නම් පුතේ මේ මෙහෙම මේවට කියන්න පුළුවන් ආර කාණ්ඩ පුතේ මෙහෙම ආර කාණ්ඩයක් CO කොටසක් ආර කාණ්ඩයක් මේ වගේ සංයෝග වලට මම ඉස්සරහට කියලා දෙනවා කියන නම කීටෝන මේවට කියන නම කීටෝන හරි මේවා කීටෝන හරි ඔය වගේ වලට කියන නම කීටෝන හරි එහෙනම් පුතේ ද්විතීයික මධ්‍යසාරයක් ඔක්සිකරණය කරොත් පුතේ H+ ඩයික්‍රෝමේට් හරි කවුරු හරි මගින් මේකේ ලැබෙන ඵලය කීටෝන ඊළඟ කතාව බලන්න තව සර් ද්විතීයික මධ්‍යසාරයක් බලමුකෝ මේ හරි තව ද්විතීයික මධ්‍යසාරයකට H+MnO4 හරි ඩයික්‍රෝමේට් හරි කවුරු හරි දානවා හරි වැඩි තේරුම් ගන්නත් එපා එක උදාහරණයකින් අමාරු කට්ටියන්ට මෙන්න H+MnO4- දැම්මම මේ මෙන්න OH බැඳුණු කාබන් මේ OH බැඳුණු කාබන් මෙන්න මේ දෙන්න තියෙන ඉඳ ද්විතීයික මේවට කිසි හානියක් වෙන්නේ නැහැ පුතේ OH බැඳුණු කාබන් තමයි හානිය හරි මේ කට්ටිය තියෙන විදිහටම ලිව්වා හරි මෙයාත් එහෙමයි හරි OH බැඳුණු කාබන් නම දන්නවනේ ඉස්සරහටම උගන්වන්නම් හරි මෙන්න OH බැඳුණු කාබන් මෙයා මේ OH බැඳුණු කාබන් මෙයා කවුරු බවටපත් වෙන්න උනේ කීටෝන වෙන්න ඕන හරි මේ තියෙන H ලා ඉවත් වෙලා යන ඔක්සිකරණයේ ප්‍රතිඵලයක් විදිහට හරි ඔන්න දැන් දන්නවා වැඩේ කරගෙන යන්න මොකද්ද වෙන්නේ හානිය වෙන්නේ OH බැඳුණු කාබන්ට හරි ඊළඟ කතාව හරි ඊළඟ එක්කෙනා බලමු සර් ඊළඟ නම් එක්කමයි සර් මෙන්න ද්විතීයික මධ්‍යසාරයක් මම කියනවා හරි මෙන්න ද්විතීයික මධ්‍යසාරයක් කොහොමද කියන්නේ පුතේ ආර කාණ්ඩ දෙකක් තියෙනවා සර් මෙයාට අර භාගයට වැඩක් කරන එක්කෙනෙක් කියන්නේ කවුද මම අහන කවුද PCC PCC යදුවොත් මොකෝ වෙන්නේ පිරිඩියම් ක්ලෝරෝක්‍රෝමේට් පුතේ මෙයාට පිරිඩියම් ක්ලෝරෝක්‍රෝමේට් යදුවත් පුතේ මාරසින් එක කියලා කියන්නේ මේවට මුකුත් වෙන්නේ නැහනේ හරි සර් මේ කට්ටිය ලියාගත්තා ඒ කට්ටියන්ට හානියක් නැහැ හරි මේ කාබන්ගේ තියෙන පුතේ මේ H ලා දෙන්නම ඉවත් වෙලා ගිහිල්ලා මෙයාට PCC එකතු කරත් කවුරු බවට ඒපත් වෙන්නේ පුතේ කීටෝනයක් බවට පත් වෙන්නේ PCC එකතු කරත් මෙයා කවුරු බවට පත් වෙනවද කීටෝනයක් බවට පත් වෙන්නේ එතකොට ළමෙක් අහයි සර් හරි ලේසි නේ ඔව් හරි ලේසි ඔව් හරි ලේසි වැඩේවා හරියට වැඩේ අල්ල ගන්න ඕන නම් බලන්න මම තව උදව්වක් විදියට ඔයාලට මෙයා කොට දාලා දෙන්නම් හරි මෙයාට PCC දැම්මොත් හරි ඔක්සිකරණයක් වෙන්නේ මෙයාට මුකුත් හානියක් වෙන්නේ හරි මේ කාබන් එහෙම්මම ලියනවා මේව ලියන්න යන්නේ මේ දෙන්නට මුකුත් වෙන්නේත් නැහැ OH බැඳුණු කාබන්ට වෙන දෙයක් වෙන්නේ හරි මේ කට්ටිය මෙහෙම්මම ඉන්නවා හරි මෙතනින් මෙයා මෙහෙම කොටසක් වෙනවා මෙයාට කියන නම කවුද කීටෝනයක් මේ වගේ CO කාණ්ඩයකට R කාණ්ඩ දෙකක් දෙපැත්තෙන් බැඳුනාම මේවට කියන නම කීටෝන හරි ඉස්සරහට කියලා දෙන්නම් හරි ඊට පස්සේ හරි දැන් ඔන්න ද්විතීයික මධ්‍යසාරත් හරි සර් අන්තිම එක්කෙනා මොන මධ්‍යසාරය තෘතීයික මොකද සර් තෘතීයික මධ්‍යසාරයක් කියන්නේ මේවයිනේ තෘතීයික මධ්‍යසාරයක් කියන්නේ OH බැඳුණු කාබන් මේ OH බැඳුණු කාබන්ට මේ වගේ ආර්ම කාණ්ඩ තුනක් ඉන්නේවට සර් තෘතීයික කාබන් නෙවෙයි තෘතීයික ඇල්කොහොල්ස් කියලා කියන තෘතීයික මධ්‍යසාර තෘතීයික මේ තෘතීයික ඇල්කොහොලයකට හොඳට අහගන්න හොඳට අහගන්න පුතේ මෙයාට PCC දැම්මත් ඔක්සිකරණය කරන්න බෑ මෙයාට H+MnO4 දැම්මත් ඔක්සිකරණය කරන්න බෑ මාරසින් එක නිසා රෝ මෙයාට H+ ඩයික්‍රෝමේට් දැම්මත් පුතේ තවදුරටත් ඔක්සිකරණය කරන්න බෑ හොඳට අහගන්න ප්‍රාථමික මධ්‍යසාරයි ද්විතීයික මධ්‍යසාරයි ඔක්සිකරණය කරාට තෘතීයික මධ්‍යසාර පුතේ මේ කිසිම කෙනෙක් දාලා ඔක්සිකරණය කරන්න බෑ හේතුව මෙයාගේ ඉවත් කරන්න කවුරුත් හයිඩ්‍රජන්ල නැහැ බලන්නකෝ OH බැඳුණු කාබන්ට ඉවත් කරන්න මතක තියාගන්න කෙටි ක්‍රමයක් කියන්න තෘතීයික මධ්‍යසාරවල පුතේ OH බැඳුණු කාබන්ට ඉවත් කරන්න කවුරුත් නැහැ හයිඩ්‍රජන් මේ එයාට ආර්ම කාණ්ඩ තුනක් බැඳිලා ඉන්නේ එයාට මෙහෙම ඉවත් කරන්න හයිඩ්‍රජන් කෙනෙක් නැහැ එයාටම බැඳුණු මේ කාබන්ට බැඳුණු හයිඩ්‍රජන්ල නැහැනේ ඒකින්ද මෙයාට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ හරි ඒ කියන්නේ තෘතීයික මධ්‍යසාර කවුරු දැම්මත් පුතේ ඔක්සිකරණය වෙන්නේ නැහැ හරි තෘතීයික මධ්‍යසාර කවුරු දැම්මත් ඔක්සිකරණය වෙන්නේ නැහැ හරි ඔන්න ළමයිට දැන් ඔබ ටිකක් වෙලා ගියාම මතකයිනේ හරි ඕන ළමයිට මේක ගොඩ දා ගන්න පුළුවන් කෙටි ක්‍රමයක් කියලා දෙන්න හොඳට අහගන්න හරි දැන් ළමයිට පැටලෙනවනේ මෙන්න මධ්‍යසාර වර්ගයේ ප්‍රාථමික ද්විතීයික
ත්‍ෘතීක කියලා ලියාගත්තා. මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. හරි. සමහර ළමයිට මතක තියාගන්න අමාරු කට්ටිය ඉන්නෝනේ. ඒ කට්ටියන්ට මෙයාට පුතේ h MnO4 හරි. හරි. මේ පැත්තට PCC. මෙයාටත් මම දාන්නම් h MnO4 හරි. මේ පැත්තට PCC. මෙයාටත් දාන්නම් පුතේ h MnO4 PCC. මොකද සර් මේ කරන්න හදන්නේ? ඔයා දන්නවා මේ ද්විතීක ප්‍රාථමික මධ්‍යසාරයකට h MnO4 දැම්මහම කවුරු බවටපත් වෙන්න ඕනේ? කාබොක්සිලික් අම්ල. හරි. OH බැඳුණු කාබන් මොන කොටසකින් අවසන් වෙන්න ඕනේ? කාබොක්සිලික් අම්ල කොටසකින් තමයි ඉවර වෙන්නේ. PCC දැම්මොත් පුතේ මෙයා කවුරු කොටසකින් අවසන් වෙන්නේ? ප්‍රාථමික මධ්‍යසාර. මේ වගේ ඇල්ඩිහයිඩ් කොටසක් බවට පත් වෙන්නේ OH කාණ්ඩයේ. හරි. OH චිහ්නෙක කියන ඇල්ඩිහයිඩයක් බවට පත් වෙන්නේ ඇල්ඩිහයිඩ්. එතකොට ද්විතීක මධ්‍යසාරයකට පුතේ කොහොම දැම්මත් මේ දෙන්නගෙන් කවුද අපිට හම්බෙන්නේ? කීටෝන. ද්විතීක මධ්‍යසාරයකට PCC දැම්මත් H+ MnO4- දැම්මත් අපිට හම්බෙන්නේ ඔයගේ කීටෝන. පුතේ තෘතීක මධ්‍යසාර මේ කවුරුවත් දාලා ඔක්සිකරණය කරන්න බෑ. H+ MnO4 හරි ඩයික්‍රෝමේට් හරි PCC හරි කවුරුවත් දාලා ඔක්සිකරණය කරන්න බෑ. හරි. ඔය කිසිම කෙනෙක් දාලා ඔයාව ඔක්සිකරණය කරන්න බෑ. හරි. ඔය ටික දැනන් ඉන්න ඕන. හරි. ඔය තව මේක ඉතුරුලා තියෙනවා ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. හරි. ග්‍රීනාඩ් සහ ඒ ආශ්‍රිත යෙදීම් ටික මම වෙනම උගන්වන්න අපේ කාබොක්සිලික් අම්ල කරලා නැතුව ඒ ටික උගන්වලා වැඩක් නැහැ. හරි. හරි. මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. අවශ්‍ය දේවල් ටික ඔයා ගොඩනගා ගන්න. හරි. කොහොම හරි වැඩේ හදාගන්න හොඳ ප්‍රතිඵලයක් ගන්න ඔයාලට මම ඕගනික්ස් ටික සම්පූර්ණයෙන්ම උගන්වනවා. හරි. අපි මෙතනින් නතර කරමු වෙන පුතේ.